අද මහත් ප්‍රහේලිකාව යන මාතෘකාවෙන් දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගනිමු. මේ වෙලාවේ මේ මාතෘකාවෙන් දෙවියන් වහන්සේගේ කරුණාව බෙදා ගනිමු. මනුෂ්‍යයන්ට අවබෝධය හා නුවණ ඇති කර ගැනීම සඳහා යුගයන් ගණනාවක් පුරාවට ලෝ පුරා නිතරම ප්‍රහේලිකාවන් භාවිතා වෙනවා. අපගේ දෛනික ජීවිතයේත් බොහෝ ප්‍රහේලිකාවන් තිබෙනවා. පුරාණ කතාවන් අතරින් ස්පින්ක්ස් නම් රාක්ෂණයකගේ කතාවක් තිබුණා. ස්පින්ක්ස් විසින් මනුෂ්‍යයන්ට ප්‍රහේලිකාවන් ලබා දුන්නාම ඇගේ ප්‍රහේලිකාවන්ට පිළිතුරු නොදුන් කවුරු නමුත් ඈ කා දැමුවා. එක් දිනක් ඊඩිපස් නම් තරුණයෙක් ස්පින්ක්ස්ගේ ප්‍රහේලිකාවන්ට පිළිතුරු දෙනවා කියා අභියෝග කළා. ස්පින්ක්ස් විසින් ප්‍රහේලිකාවන් 3ක් ලබා දුන්නා. පළමු ප්‍රහේලිකාව උදෑසනදී යෝධයෙක්, දහවලදී අංගුටු මිට්ටෙක්, සවසදී නැවතත් යෝධයෙක් වන්නේ කවුද? සාමාන්‍යයෙන් හදිසියෙන්ම එවැනි ප්‍රශ්නයක් ඇසුවොත් මනුෂ්‍යයන්ට තනිව පිළිතුරු දෙන්න බැරි වෙනවා. නමුත් මෙම ඊඩිපස් නම් තරුණයා එවෙලේම පිළිතුර දැනගත්තා. ඔහු සෙවණැල්ල කියා පිළිතුරු දුන්නා. ප්‍රහේලිකාවට ඉක්මනින්ම පිළිතුරු ලැබුණු නිසා ස්පීනික්ස් සිතා කනගාටු වුණා. ඒ වනතුරු ඇගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් කිසිවෙක් සිටියේ නැහැ. ඇය දෙවෙනි ප්‍රශ්නයත් ලබා දුන්නා. සහෝදරියන් දෙදෙනෙකු සිටියා. එක් සහෝදරියක් විසින් අනෙක් සහෝදරියව බිහි කළ අතර එම සහෝදරිය විසින් අනෙක් සහෝදරියව බිහි කළා. මෙම සහෝදරියන් දෙදෙනා කවුද? එය හාස්‍යජනක ප්‍රශ්නයක් නේද? නමුත් ඊඩිපස් විසින් දහවල හා රාත්‍රිය කියා එසැනින්ම පිළිතුරු දුන්නා. ඊඩිපස් සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දෙන නිසා ස්පින්ක්ස් ඉතා කනගාටු වුණා. එම නිසා ඇය ඔහුගෙන් අවසන් ප්‍රශ්නය ඇසුවා. උදෑසනදී පාද 4කින්ද, දහවලේදී පාද 2කින්ද, සවසදී පාද 3කින්ද යන්නේ කවුරුන්ද කියා ඇසුවා. ඔබගෙන් බොහෝ දෙනා මේ ප්‍රහේලිකාව දන්නවා. පිළිතුර මිනිසාය. මේ ප්‍රහේලිකාව බොහෝ දේවල් වෙනස් වී තිබෙන මේ යුගයේ ඇසුවත් ඒ තරම් තේරුමක් වෙන්නේ නැහැ. නමුත් පිළිතුර මිනිසාය. උදෑසනදී පාද 4කින් යාම යනු ලදරුවෙක් බඩගාගෙන යාම ලෙසද, දහවලේදී පාද 2කින් ඇවිද යන පුද්ගලයා ලෙස ඔහු සිය තරුණ වියේදී ක්‍රියාශීලීව සිටීම පෙන්වා දෙනවා. තවද ඔහු මහලු වූ විටදී හැරමිටියක් ඇතිව ඇවිද යනවා. සවසදී කකුල් 3කින් ඇවිද යනවා කියා ස්පින්ක්ස් පැවසුවේ ඒ නිසයි. ඊඩිපස් මෙයටද පිළිතුරු දුන් විටදී ඇය ඉතා දුකටපත්ව පැවසුවේ මනුෂ්‍යයෙකුට මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න අපහසුයි කියාය. තවද ඇය වතුරට පැන මිය ගියා. මෙය මිත්‍යා කතාවකි. මෙය ප්‍රහේලිකාවන් ගැන තිබෙන කතාවකි. බයිබලය තුල ප්‍රහේලිකාවන් වැනි ඉගැන්වීම් තිබුණත් ඒවා අපගේ ගැලවීමට දැඩිසේ සම්බන්ධ වී පව්කමාව ලැබෙන නිසා අප ඒවා විසඳිය යුතුයි. අද අපි විසඳන්නට යන ප්‍රහේලිකාව මහත් ප්‍රහේලිකාවක්ය. 2 තෙසලෝනික 1:7 අනුව අවසන් දවසේදී ස්වාමී වූ යේසුස් වහන්සේ ඇවිලෙන්නා වූ ගින්නෙන් යුක්තව පැමිණෙන විටදී දෙවියන් වහන්සේව නාඳුනන අයටත් උන්වහන්සේගේ සුභාරංචියට කීකරු නොවන්නන්ටත් සිදුවන්නේ කුමක්ද? දෙවියන් වහන්සේව ඇඳින නොගත් අය දෙවියන් වහන්සේ මනුෂ්‍යයාව ගලවා ගැනීම සඳහා ලබා දුන් ප්‍රහේලිකාවට පිළිතුරු සොයා නොගත් අයයි. එහෙම නේද? පිළිතුරු සොයා නොගත් අයට තමන් දඬුවම් දෙනවා කියා දෙවියන් වහන්සේ පැවසුවා. දෙවියන් වහන්සේව නාඳුනන අයට සිදුවන්නේ මෙය නිසා අප දෙවියන් වහන්සේව දැනගත යුතුයි. එහෙම නේද? හොෂයා 6දී අප දෙවියන් වහන්සේව ඇඳින ගැනීමට වීරිය කළ යුතුයි අප උන්වහන්සේව දනිමුව කියා පවසා තිබෙනවා. නමුත් අපට ප්‍රඥාවවත් නුවණවත් ඇදහිල්ලවත් නැතිනම් උන්වහන්සේව දැනගන්න පුළුවන්ද? දෙවියන් වහන්සේව දැන ගැනීම කුමක් කියාද හිතෝපදේශ 9 පවසන්නේ?
එය ප්‍රඥාවේ පටන් ගැන්මය කියාය. එයින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේව දැනගත් විට සෑම ප්‍රශ්නයක්ම විසඳෙන බවයි. ඊඩිපස් නම් තරුණයාට ලෝක මූල ධර්මයන් ගැන යම් වටහා ගැනීමක් තිබුණා. මනුෂ්‍යයාගේ දැක්මෙන් වුවත් ඔහු සෑම ප්‍රහෙලිකාවක්ම විසඳාගත්තේ එලෙසයි. එලෙස අපගේ ආත්මයන්ගේ ගැලවීම පව්කමාව හා ස්වර්ග රාජ්‍යය ගැන වූ ප්‍රහෙලිකාවන් විසඳීමට අප තුළ කවුරුන් සිටිය යුතුද? මූලික වශයෙන් අපට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව හෝ දැනගැන්ම නැතිනම් බයිබලයේ සෑම ප්‍රහෙලිකාවකටම පිළිතුරු සපයන්න අපහසු වෙනවා. මතෙව් 13 මුළු බයිබලයම උපමාවක් කියා යේසුස් වහන්සේ පවසනවා. අප ඒවාට කුමක් කළ යුතුද? අප ඒවා විසඳිය යුතුයි. නමුත් ඒවා මනුෂ්‍යයන්ට විසඳන්න පුළුවන් දේවල්ද? බයිබලයේ පොත් 66 සෑම ප්‍රහෙලිකාවක්ම කිසිවෙකුට විසඳිය නොහැකි බව කවුරුන් පැමිණ මේ ප්‍රහෙලිකාවන් විසඳිය යුතුද? ස්වාමින් වහන්සේ පැමිණි විටදී සියල්ල අපට දැනුම් දෙන බවත් උන්වහන්සේ අපට උගන්වා වටහා ගැන්ම දෙන බවත් බයිබලය අපට පවසනවා. මීකා 4ද යෙසායා 2ද ඇති අනාවැකියන්ට අනුව අවසන් දවසේදී පැමිණෙන්නේ කවුරුන්ද? දෙවියන් වහන්සේය. උන්වහන්සේ සියෝන්හි වැඩ සිට අපට ව්‍යවස්ථාව ලබා දී තවත් මොනවද? උන්වහන්සේ අපට සැඟවුණු සියලු රහස් උගන්වනවා. ඔබගෙන් සහෝදරියන් දෙදෙනෙක් සිටියා. එක් අයෙක් අනෙකා බිහි කළ අතර අනෙකාද පළමු සහෝදරියව බිහි කළා. මේ සහෝදරියන් දෙදෙනා කවුද කියා ඇසුවොත් ඔබේ මනසට පැමිණෙන්නේ මොන වගේ පිළිතුරක්ද? ඒ හා සමානව මතෙව් 13 වෙනි පරිච්ඡේදයේද පටන් ගැන්මේ සිට සැඟවුණු කාරණා ප්‍රකාශ කරන බවත් බයිබලයේ සෑම දෙයක්ම උපමාවක් බවත් දෙවියන් වහන්සේ පැවසුවා. උත්පත්තියේ සිට එළිදරව් දක්වා ප්‍රහෙලිකාවන් වැනි දේ තිබෙන නිසා දෙවියන් වහන්සේගේ සැබෑ කැමැත්ත විසඳිය හැක්කේ කාට පමණක්ද? එය විසඳිය හැක්කේ දෙවියන් වහන්සේට පමණයි. මේ වෙනුවෙන් උන්වහන්සේ මේ පොළොවට පැමිණියා. එහෙමනම් ස්වර්ගය ගැන බලාපොරොත්තුවක්ද ගැලවීමේ හා සදාකාල ජීවනයේ ආශාවක්ද තිබෙනවා නම් අප සෙවිය යුත්තේ කවුරුන්වද? අප ප්‍රඥාවේ හා නුවණේ උල්පත වූ දෙවියන් වහන්සේව සෙවිය යුතුයි. හිතෝපදේශ පොතේ දෙවියන් වහන්සේව හමු වූ තැනැත්තා වඩා නැනවත්ව ඉගෙන ගැනීමෙන් දියුණු වන්නේ ප්‍රඥාවේ පටන් ගැන්ම නම් ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීමේ කියා පවසන්නේ ඒ නිසයි. කොලොස්සි 1 හා 2 පරිච්ඡේදයන් වල රහස ක්‍රිස්තුස් වහන්සේ බව ලියවී තිබෙනවා නේද? බයිබලයේ ඇති උපමාවන්ට පිළිතුරු දිය හැක්කේ අප ක්‍රිස්තුස් වහන්සේව දැනගත් විටදී පමණක් බව එයින් අදහස් වෙනවා. මහත් ප්‍රහෙලිකා අතරින් ක්‍රිස්තුස් වහන්සේ ලබා දුන් ප්‍රහෙලිකාවක් තිබෙනවා. ප්‍රහෙලිකාව කුමක්දැයි දැන ගැනීමට මතෙව් 16 වන පරිච්ඡේදය බලමු. මතෙව් 16:3 යේසුස් වහන්සේ පිලිප්පි කල්සාරියේ පළාත්වලට පැමිණි කල මනුෂ්‍ය පුත්‍රයා කවරෙක්ද කියා මිනිසයෝ කියද්දැයි තමන්ගේ ගෝලයන්ගෙන් ඇසූසේක. එය මහත් ප්‍රහෙලිකාවක්. මනුෂ්‍ය පුත්‍රයා කවරෙක්ද කියා මිනිසයෝ කියද්ද? 14 වන පදය. ඔව්හු කතා කොට සමහරෙක් යොහාන් බෞතිස්තය කියාද, අන් සමහරෙක් එලියා කියාද, තවත් අය යෙරමියා නොහොත් අනාගත වක්තෘන්ගෙන් එක්කෙනෙක් කියාද කියති කීවෝය. සීමොන් පේතුරුස් උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුස් වහන්සේය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කීවෝය. නිවැරදි පිළිතුර මෙයයි. 17 වන පදය.
යේසුස් වහන්සේ උත්තර දෙමින් සීමොන් බරියෝනා නුඹ ආශිර්වාද ලද්දෙක්ය. මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ මිස මාංශය හා රුධිරය මේක නුඹට එළිදරව් නොකළේය. මම නුඹට කියමි නුඹ පේතෘස්ය. තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි. පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය. ස්වර්ග රාජ්‍යයේ යතුරු නුඹට දෙන්නෙමි. නුඹ පොළොවේහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගෙහිද බඳිනු ලබන්නේය. නුඹ පොළොවේහිදී යමක් මුදන්නේහිද ඒක ස්වර්ගෙහිද මුදනු ලබන්නේ යයි ඔහුට කීසේක්ක. එවිට තමන් ක්‍රිස්තුස් වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන්වහන්සේ ගෝලයන්ට අණ කළසේක්ක. මතෙව් 16 දී යේසුස් වහන්සේ මහත් ප්‍රහෙලිකාවක් ලබා දුන්නා. මා කවරෙක්ද කියා මනුෂ්‍යයෝ කියද්ද? නුඹලා මා කවුරුය කියා කියනවාද? යේසුස් වහන්සේ මේ ප්‍රශ්නය ලබා දෙද්දී උන්වහන්සේගේ එක් ගෝලයෙක් වන පේතුරුස් ඔබ ක්‍රිස්තුස් වහන්සේය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය කියා පිළිතුරු දුන්නා. යේසුස් වහන්සේ බොහෝ සතුටු වී පැවසුවේ ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ ඔබට දැනුම් දී ඔබගේ ආත්මික දෑස් විවර කළ බැවින් මාංශය හා රුධිරය මේක නුඹට එළිදරව් නොකළේය. නැතිනම් ඔබ මේ පිළිතුර දැනගන්නේ නැහැ. දැන් මා ස්වර්ග රාජ්‍යයේ යතුරු නුඹට දෙන්නෙමි. නුඹ පොළොවේහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගයෙහිද බඳිනු ලබන්නේය. නුඹ පොළොවේහිදී යමක් මුදන්නෙහිද ඒක ස්වර්ගෙහිද මුදනු ලබන්නේය කියාය. මෙය වසර 2000කට පෙරදී යේසුස් වහන්සේ හා ගෝලයන් බෙදාගත් එක් ප්‍රහෙලිකාවක්. මෙහිදී වැදගත්ම දේ වන්නේ පේතෘස් පිළිතුර දැනගෙන සිටියේ කොහොමද යන්නයි. යොහාන් 6ට ගොස් යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණි දෙවියන් වහන්සේ බව පේතෘස් දැන සිටියේ කෙසේද කියා බයිබලයේ සටහන් තුලින් සොයා බලමු. යොහාන් 6:66 බලමු. මේ නිසා එවක් පටන් යේසුස් වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී උන්වහන්සේ සමග තවත් නොහැසිරුණෝය. නුඹලා තහක්වයන්ට කැමතිදැයි යේසුස් වහන්සේ 12 දෙනාගෙන් ඇසූසේක්ක. සීමෝන් පේතෘස් උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමීනි අප කාළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබ වහන්සේට ඇත්තේය. අපිද ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධ තැනන් වහන්සේ බව විශ්වාස කරගෙන දැනගෙන සිටිමු යයි කීවේය. යේසුස් වහන්සේ කවුරුන් දැයි තේරුම් ගන්නා වූ කාරණයේදී පේතෘස්ට තිබූ වැදගත්ම දේ වුණේ යේසුස් වහන්සේට සදාකාල ජීවනයේ වචනයේ තිබීමයි. එහෙමනම් යේසුස් වහන්සේට සදාකාල ජීවනයේ වචනේ තිබෙන බව පේතෘස්ට තේරුම් ගැනීමට හැකි වූ යේසුස් වහන්සේගේ ඉගැන්වීම කුමක්දැයි සොයා බලමු. යොහාන් 6:53. ඒ නිසා යේසුස් වහන්සේ ඔවුන්ට කියනසේක් සැබවක් නුඹලාට කියමි. නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය නොකනවා නම් ඔහුගේ ලේ නොබනවා නම් නුඹලා තුලම ජීවනය නැත. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනය ඇත. මම අන්තිම දවසේදී ඔහු නැගිටවන්නෙමි. මක්නිසාද මාගේ මාංශය සැබෑ වූ කෑමය. මාගේ ලේ සැබෑ වූ බීමය. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තැනැත්තේ මා තුලෙහි පවතී. මමද ඔහු තුලෙහි පවතිමි. ජීවමාන පියාණන් වහන්සේ මා එව්වාක් මෙන්ද මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන්නාක් මෙන්ද මා කන තැනැත්තේ මා නිසා ජීවත් වන්නේය. ස්වර්ගයෙන් බැස ආවා වූ කෑම මේය. පියවරුන් කාලා මැරුණාක් මෙන් නොව මේ කෑම කන තැනැත්තේ සදාකල් ජීවත් වන්නේ යයි කීසේක්ක. පේතෘස්ට සෑම විටම මේ ඉගැන්වීම සිහි වුණා. සදාකාල ජීවනයේ වචනය ඔබ වහන්සේට ඇත්තේය. සදාකාලයටම ජීවත් වෙන්න පුළුවන් කාට පමණක්ද? දෙවියන් වහන්සේට පමණයි. සදාකාල ජීවනයේ වෙත ඇති මඟ යේසුස් වහන්සේ නියත වශයෙන්ම දැන සිටියා. තවද තම ගෝලයන්ටද එය කියා දුන්නා. සෑම අයෙකුම යේසුස් වහන්සේව අත්හැර ගියත් පේතෘස් උන්වහන්සේ සමග අන්තිමය දක්වා රැඳී අපි කාළඟට යමුද? සදාකාල ජීවනයේ වචනය ඔබ වහන්සේට ඇත්තේය. සදාකාලයටම ජීවත් වන දෙවියන් වහන්සේ පමණක් මාර්ගය දන්නේය. තවද එය දන්නා වූ තැනන් වහන්සේ ඔබ නේද? එබැවින් ඔබ දෙවියන් වහන්සේය. ඔබ වහන්සේ අපව ගැලවීමට පැමිණියා වූ ක්‍රිස්තුස් වහන්සේය. එසේනම් අප බලා සිටියා වූ මෙසියා ඔබ නේද? අපි කාළඟට යමුද කියා පැවසුවේ ඒ නිසයි. සදාකාල ජීවනයේ සාධකය හා දෙවියන් වහන්සේ පමණක් සදාකාල් ජීවත් වන බවට පේතෘස්ට ගැඹුරු වැටහීමක් තිබූ නිසා යේසුස් වහන්සේ මාංශවත්ව පැමිණියත් පේතෘස් උන්වහන්සේව නිවැරදිව හඳුනාගත්තා.
තවද වසර 2000කට පෙරදී යේසුස් වහන්සේ ලබා දුන් මහත් ප්‍රේලිකාවට එසැනින්ම පිළිතුරු දුන්නා. එහෙමනම් ශුද්ධාත්මයන්න් වහන්සේගේ අවසන් යුගයේදී දෙවියන් වහන්සේ පැමිණෙන බවට අනාවැකි වී තිබෙනවාද? හෙබ්‍රෙව් 9:27 බලමු. තවද එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්ම බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එකවරක් පූජා වූ ක්‍රිස්තුස් වහන්සේත් උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට ගැලවීම පිණිස පාපය නැතිව දෙවෙනිවර ප්‍රකාශ වනසේක. උන්වහන්සේ දෙවෙනිවර ප්‍රකාශ වනසේක. එයින් අදහස් වෙන්නේ කුමක්ද? එයින් අදහස් වන්නේ උන්වහන්සේ මාංශවත්ව පැමිණෙනවා කියාද නැතිනම් ආත්මයකින් පැමිණෙනවා කියාද? ආත්මයකින් දෙවියන් වහන්සේ නිතරම අප සමග සිටිනවා. එම නිසා පළමුවර හා දෙවනවර ප්‍රකාශයන්ගෙන් උන්වහන්සේ මාංශය පළඳින්ට යන බව අපට පෙන්වා දෙනවා. දෙවනවර යන යෙදුම දෙවියන් වහන්සේ යොදාගත්තේ ඒ නිසයි. එහෙම නේද? එහෙමනම් දෙවනවර පැමිණෙන විටදී අප ක්‍රිස්තුස් වහන්සේව හඳුනාගත යුතුයි. පේතෘස් යේසුස් වහන්සේව හඳුනාගත්තාක් මෙන් සදාකාල ජීවනය යන ඉගැන්වීම තුළින් මේ පොළොවට පැමිණි ක්‍රිස්තුස් වහන්සේව හඳුනා ගැනීමට අපට ආත්මික දෑස් තිබිය යුතුයි. බයිබලයේ පොත් 66 අතරින් පළමුවරට සදාකාල ජීවනය ගැන සඳහන් කරන්නේ කුමන පොතේද? එය උත්පත්ති පොතේ ඒදන් උයනේ සඳහන් කර තිබෙනවා. එහෙම නේද? උත්පත්ති 2ට යමු. උත්පත්ති 2:9 බලමු. දැකීමට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැනගැනීමේ ගහද ස්වාමී වූ දෙවියන් වහන්සේ භූමියෙන් හටගැන්වූසේක. මෙහිදී දෙවියන් වහන්සේ ඒදන් උයනේ සෑම වර්ගයකම ගස් සෑදූ අතර උයන මැද තැබුවේ කුමන ගහද? දෙවියන් වහන්සේ උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැනගැනීමේ ගහද තැබුවා. උත්පත්ති 2:17 තුළින් ඒවාට තිබෙන ලක්ෂණ මොනවාදයි බලමු. එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය. මක්නිසාද එයින් කෑ දවසේහි ඒකාන්තයෙන් කුමක් සිදුවෙනවාද? නුඹ නසින්නෙහි යැයි කීසේක. නමුත් 3 වන පරිච්ඡේදයේ සර්පයාගෙන් මුලා වූ ආදම් හා ඒව දූෂිත පලකා අවසානයේදී මනුෂ්‍යයාට මරණය රැගෙන ආ බව ඔබට දැකගන්න පුළුවන්. එහෙමනම් දූෂිත පලකා මරණය අත්කරගත් මනුෂ්‍යයාට ජීවත් විය හැකි ක්‍රමයක් නැද්ද? කිසිම ක්‍රමයක් නැද්ද? මෙය මනුෂ්‍යයා කල්පනා කරමින් දැනගන්ට කැමැත්තෙන් සිටින දෙයක්. ස්තුතිවන්ත වෙන්න ඒදන් උයනේ තිබුණේ යහපත හා නපුර දැනගැනීමේ ගස පමණක් නොවේ. එහි තිබූ අනෙක් ගස කුමක්ද? 3:22ට යමු. ස්වාමී වූ දෙවියන් වහන්සේ බලව මනුෂ්‍යයා යහපත හා නපුර දැනගැනීමට අපගෙන් කෙනෙකු මෙන් උනේය. දැනුදු ඔහු තමාගේ අත දිගු කොට කුමන වෘක්ෂයෙන්ද? ජීවන වෘක්ෂයෙනුත් ගෙනකා සදාකාලයටම ජීවත් නොවන පිණිසය කියා මනුෂ්‍ය වර්ගයාගේ නියෝජිතයන් වන ආදම් සහ ඒව දූෂිත ඵල කෑමෙන් මරණයට නියම වුණා. ජීවන වෘක්ෂයෙන් කන්න ඔවුන්ට ක්‍රමයක් තිබුණා නම් ඔවුන්ට නැවතත් ජීවත් වෙන්න තිබුණා. එහෙම නේද? නමුත් 23 වන පදයේදී පව්කරුවන්ට ජීවන වෘක්ෂය අසලට පැමිණෙන්නට නොහැකි ලෙසට දෙවියන් වහන්සේ යම් නියමයක් තැබුවා. 23 වන පදය යම් භූමියකින් ඔහු ගන්නා ලදද එය වවන පිණිස ස්වාමී වූ දෙවියන් වහන්සේ ඒදන් උයනෙන් ඔහු පිට කළසේක. මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයා පිටතට එළවා ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරෙන් කෙරුබ්වරුන්ද හැම අතටම කැරකෙන්නා වූ ගිනිමය වූ කඩුවක්ද පිහිට වූසේක. යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කෑ නිසා ජීවන වෘක්ෂයේ සමීපයට යන්නට නොහැකි වන ලෙසට දෙවියන් වහන්සේ ගිනිමය කඩු වලින් යන මාර්ගය රැකවල් කරන්නයි කෙරුබ්වරුන්ට අණ කළා. මෙතෙන් සිට ආදම් හා ඒවට කරන්නට දෙයක් නොමැති තැන රෝම පොතේ ඇති ලෙස අනේ මම කොයිතරම් කාලකන්නි මිනිසෙක්ද
මේ මරණයේ ශරීරයෙන් මා මුදන්නේ කවුද කියමින් විලාප දුන්නා. ජීවන වෘක්ෂයට යන මාර්ගය විවරව තිබුණා නම් ආදම් හා ඒවට හොඳ ජීවිතයක් ගත කරන්නට පුළුවන්කම තිබුණා. එහෙම නේද? ඒදන් උයනේදී ආදම් හා ඒවට කිසිවක් හිඟව තිබුණේ නැහැ. ඔවුන් දුක් වුණේවත්, රෝගී වුණේවත්, ගාවිනාවට පත් වුණේවත් නැහැ. ඔවුන් සතුටින් හා ප්‍රීතියෙන් පමණක් සිටියා. නමුත් කපටි යක්ෂයා වන සාතන්ගේ කපටිකමෙන් මුලා වූ නිසා ඔවුන් දූෂිත පලකා සියලු මනුෂ්‍ය වර්ගයාටම පාපය භාර කළා. ජීවන වෘක්ෂයේ එහි තිබුණත් ජීවන වෘක්ෂයේ සමීපයට පව්කරුවන්ට පැමිණෙන්නට නොහැකි වන ලෙසට දෙවියන් වහන්සේ කෙරුබ්වරුන්ද හැම අතටම කැරකෙවෙන ගිනිමය කඩුවක්ද පිහිටෙව්වා. එහෙමනම් ජීවන වෘක්ෂයේ කෑ හැකිනම් මනුෂ්‍යයාට සිදුවන්නේ කුමක්ද? ඔවුන් සදා කාලයටම ජීවත් වෙනවා. එහෙම නේද? කොහොම නමුත් දෙවියන් වහන්සේ ජීවන වෘක්ෂය වසා දැම්මා. එහෙමනම් ජීවන වෘක්ෂය ඇරදී එයින් කන්නට අපට ඉඩ දෙන්නේ කවුරුන්ද? දෙවියන් වහන්සේ පමණයි. දෙවියන් වහන්සේ පේතෘස්ට ස්වර්ග රාජ්‍යයේ යතුරු දුන්නාක් මෙන් දෙවියන් වහන්සේ හමු වූ විටදී මනුෂ්‍යයන්ට සදාකාල ජීවනයේ මාර්ගය දැනුම් දීමට ඇති සෑම අයිතියක්ම දෙවියන් වහන්සේ අපට ලබා දුන්නා. දෙවියන් වහන්සේ පැවසුවේ නුඹ පොළොවේහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගෙහිද බඳිනු ලබන්නේය. නුඹ පොළොවේහිදී යමක් මුදන්නෙහිද ඒක ස්වර්ගෙහිද මුදනු ලබන්නේය කියාය. එහෙමනම් පළමුවෙන්ම අප ජීවන වෘක්ෂයෙන් කන්නේ කොහොමද? යහපත හා නපුර දැනගැනීමේ ගසෙන්ද ජීවන වෘක්ෂයෙන්ද දෙවියන් වහන්සේට අපට ඉගැන්වීමට අවශ්‍ය වූයේ කුමක්ද කියන දේ සිතිය යුතුයි. මේ කාරණය විසඳගන්නට පෙර පරණ ගිවිසුමේ හා අලුත් ගිවිසුමේ ලක්ෂණ ගැන අප මුලින්ම දැනගත යුතුයි. පරණ ගිවිසුමෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඡායාවක් ලෙස පෙන්වා දෙනවා. ඒ වගේම ඡායාවේ සත්‍ය වන්නේ අලුත් ගිවිසුමයි. අනිත් අතට පරණ ගිවිසුම ඡායාව ලෙසත් අලුත් ගිවිසුම එහි සත්‍ය ලෙසත් වෙනවා. ඡායාව තුල සටහන් වී ඇති යහපත හා නපුර දැනගැනීමේ ගස හා ජීවන වෘක්ෂය. එහි වැදගත් වන්නේ ජීවන වෘක්ෂයේ සත්‍ය කුමක්ද කියා දැනගැනීමයි. එහෙම නේද? අපට සදාකාල ජීවනය කරා ප්‍රවේශ විය හැක්කේ එවිටයි. සදාකාල ජීවනය සමග මේ පොළොවට දෙවෙනි වරට පැමිණියේ කවුරුන්ද? අප උන්වහන්සේව දැනගෙන හමු වූ විටදී ස්වර්ගයේ දොරටු විවර වෙනවා. එහෙම නේද? යේසුස් වහන්සේ විසින් වසර 2000කට පෙරදී ජීවන වෘක්ෂය වෙනුවෙන් ලබා දුන් පිළිතුරු කුමක්ද කියා සොයා බලමු. යොහාන් 6:53. ඒ නිසා යේසුස් වහන්සේ ඔවුන්ට කියනසේක් සැබවක් සැබවක් නුඹලාට කියමි. නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශ නොකනවා නම් ඔහුගේ ලේ නොබනවා නම් නුඹලා තුලම කුමක්ද? ජීවනය නැත. දූෂිත ඵල කෑමෙන් ආදම් හා ඒව කළා වූ පාපය මනුෂ්‍ය වර්ගයාටද බාර වුණා. එබැවින් අපද මරණයට නියම වුණා. 54 වන පදය. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට ක්‍රිස්තුස් වහන්සේගේ මාංශය කන්නා වූ අනර්ගලේ බොන්නා වූ අයට කුමක්ද? සදාකාල ජීවනය ඇත. මම අන්තිම දවසේදී ඔහු නැගිටවන්නෙමි. මක්නිසාද මාගේ මාංශය සැබෑ වූ කෑමය. මාගේ ලේ සැබෑ වූ බීමය. අප යේසුස් වහන්සේගේ ඉගැන්වීම් වලට අවධානය යොමු කළ යුතුයි. ඒදන් උයනේ ජීවන වෘක්ෂයෙන් කෑ අයට සදාකාල ජීවනය වෙත පිවිසෙන්නට දෙවියන් වහන්සේ සැලැස්සුවා. නමුත් යොහාන් 6:ෙහි යේසුස් වහන්සේ විසින් මාගේ මාංශය කන්නා වූ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනය ඇත කියාය. එහෙමනම් ඒදන් උයනේ උපමාව තුල තිබූ ජීවන වෘක්ෂයේ සත්‍ය කුමක්ද? යේසුස් වහන්සේගේ මාංශය හා ලේ. එහෙම නේද? මනුෂ්‍ය වර්ගයාට ඉතා අවශ්‍ය වූ ජීවන වෘක්ෂයේ සත්‍ය යේසුස් වහන්සේගේ මාංශය හා ලේ කියා අප සොයා ගත්තා. තමන්ගේ මාංශය කන ලේ බොන අයට සදාකාල ජීවනය ඇත කියාද අන්තිම දවසේදී ඔවුන්ව නැගිටු වන බවටත් උන්වහන්සේ පැවසුවා.
යේසුස් වහන්සේ ප්‍රහෙලිකාව විසඳුවා. මෙහිදී උන්වහන්සේ අපට පිළිතුරු ලබා දෙනවා. නැවතත් 54 වන පදයේ බලමු. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනය ඇත. මම අන්තිම දවසේදී ඔහු නැගිටවන්නෙමි. මක්නිසාද මාගේ මාංශය සැබෑ වූ කෑමය. මාගේ ලේ සැබෑ වූ බීමය. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තැනැත්තේ මා තුලෙහි පවතී. මමද ඔහු තුලෙහි පවතිමි. ජීවමාන පියාණන් වහන්සේ මා එව්වාක් මෙන්ද මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන්නාක් මෙන්ද මා කන තැනැත්තේ මා නිසා ජීවත් වන්නේය. ජීවන වෘක්ෂය කන තැනැත්තේ ජීවන වෘක්ෂය නිසා ජීවත් වන්නේය කියා නොපවසා මා කන තැනැත්තේ මා නිසා ජීවත් වන්නේය කියා පැවසුවා. ඒදන් උයනේ ජීවන වෘක්ෂය යේසුස් වහන්සේ නිසා උන්වහන්සේ මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනය ඇත කියා පැවසුවා. මනුෂ්‍ය වර්ගයා බොහෝ ආශාවෙන් බලා සිටි සදාකාල ජීවනයේ මාර්ගය යේසුස් වහන්සේ උගන්වමින් සිටිනවා. එහෙමනම් අපට උන්වහන්සේගේ මාංශය හා ලේ කන්න බොන්න පුළුවන් කොහොමද? අපට මීටත් පිළිතුරු තිබිය යුතුයි. එහෙම නේද? මතෙව් 26:17ට යමු. මොහොන් නොදැමූ රොටි කන පළමුවෙනි දවසේ ගෝලයෝ යේසුස් වහන්සේ ළඟට ඇවිත් ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතැන පිළියෙල කරනවාට කැමති සේක්දැයි ඇසුවෝය. උන්වහන්සේ නුවර අසවලා ළඟට ගොස් ඔහුට කතා කොට මාගේ කාලය ආසන්නය. මාගේ ගෝලයන් සමග නුඹේ ගෙදරදී පාස්කුව පවත්වමි ආචාර්යින් වහන්සේ කියන සේක්කැයි ඔහුට කියන්නයි කීසේක්ක. ගෝලයෝ යේසුස් වහන්සේ ඔවුන්ට අනකල ලෙස කොට පාස්කුව පිළියෙල කළෝය. මෙහිදී යේසුස් වහන්සේගේ මාංශය හා ලේ අනුභව කළ හැකි ක්‍රමය පාස්කුව බව අපට සනාථ කරගන්න පුළුවන්. මෙය ඉතා වැදගත්. 26 වන පදය. ඔවුන් කමින් සිටියදී යේසුස් වහන්සේ රොටීගෙන ආශිර්වාද කොට කඩා ගෝලයන්ටදී රැගෙන කන්න. මේක මාගේ ශරීරයයි කීසේක්ක. පාස්කුවේ රොටීගෙන ඔවුන්ට ලබා දෙමින් එය තමන්ගේ ශරීරය කියා උන්වහන්සේ පැවසුවා. 27 වන පදය. උන්වහන්සේ කුසලානක් ගෙන ස්තුති කොට ඔවුන්ට දී නුඹලා සියල්ලෝම මෙයින් බොන්න. කුසලානය තුල තිබුණු පාස්කුවේ මිදිවුෂ ගැන නුඹලා සියල්ලෝම මෙයින් බොන්න කියා පැවසුවා. මේක කුමක්ද? පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරවන අලුත් ගිවිසුමේ මාගේ ලේය. පාස්කුවේ මිදිවුෂ අලුත් ගිවිසුමේ තම ලේය කියා යේසුස් වහන්සේ පැවසුවා. පාස්කුවේ රොටි යේසුස් වහන්සේගේ මාංශයයි. පාස්කුවේ මිදිවුෂ උන්වහන්සේගේ රුධිරයයි. යොහාන් 6:54 වචනයට නිවැරදි පිළිතුර ලෙස මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවන ඇත කියා පවසා අලුත් ගිවිසුමේ පාස්කුව තුලින් ජීවන වෘක්ෂය කන්නා වූ මාර්ගය උන්වහන්සේ ඇර දුන්නා. ඒදන් උයනේ ජීවන වෘක්ෂයෙන් පාස්කුවේ සත්‍යය පිළිබිඹු වෙනවා. පාස්කුව යේසුස් වහන්සේ විසින්ම ඉගැන් වූ ජීවන වෘක්ෂය නිසා එය අත්‍යවශ්‍ය දෙයකි. නමුත් මේ වටිනා වූ සත්‍ය සාතන් වන යක්ෂයා විසින් පාගා දැමුවා. පාස්කුව වසර 300ක් පුරාවට පැවැත්වුණද තවද අවසානයේදී ක්‍රිස්තු වර්ෂ 325දී නිකයා මන්ත්‍රණ සභාවේදී අවහෝසි වුණා. පොළොවේ මෙවන් අවාසනාවන්ත සිදුවීමක් සිදු වුණා. එතැන් සිට වසර 1600කට ආසන්න කාලයක් පාස්කුව පොළොවේ පැවැත්වුණේ නැහැ. පාස්කුව අතුරුදහන් වීමෙන් අදහස් කරන්නේ ජීවන වෘක්ෂය වෙත ඇති මාර්ගය අතුරුදහන් වූ බව එයින් අදහස් වෙනවා. ඒ කාලය ආලෝකයවත් සත්‍යවත් නොමැති අන්ධකාර යුගයක් බවට සැලකුණා. වසර 1600ක් වැනි දිගු කාල පරිච්ඡේදයක් පුරා කිසිවෙකුටවත් ජීවන වෘක්ෂයේ සත්‍ය වෙත පැමිණෙන්නට නොහැකි වුණා. මනුෂ්‍ය වර්ගයාගේ මේ දුක්ඛිතකම දැක මනුෂ්‍යයව ගලවා ගැනීමට ක්‍රිස්තුස් වහන්සේ දෙවෙනි වරට පැමිණෙන්නට තීරණය කළා. හෙබ්‍රෙව් 9 වන පරිච්ඡේදයට යමු. 27 වන පදය. තවද එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්ම බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස යේසුස් වහන්සේ පළමුවර පැමිණියේ මනුෂ්‍යයාගේ පාපය ඉවත් කිරීම සඳහාය. එහෙමනම් දෙවෙනිවර පැමිණීමේ අරමුණ කුමක්ද?
එකවරක් පූජා වූ ක්‍රිස්තුස් වහන්සේත් උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට ගැලවීම පිණිස පාපේ නැතිව දෙවෙනිවර ප්‍රකාශ වනසේක. ගැලවීම පිණිස යන වචනයේ තේරුම කුමක්ද? උන්වහන්සේ පැමිණෙන තුරු පොළොව කිසිදු ගැලවීමක් නැති අන්ධකාරයේ වැළලී තිබුණා. එම නිසා මනුෂ්‍ය වර්ගයාට ගැලවීම රැගෙන දෙවිනිවරට පැමිණෙන ක්‍රිස්තුස් වහන්සේ ඒදන් උයනේ තිබූ ජීවන වෘක්ෂය රැගෙන ආ යුතුයි. ඔබ දන්නා පරිදි ජීවන වෘක්ෂයෙන් පෙන්වන්නේ කුමන වූ සත්‍යයක්ද? දෙවනවරට පැමිණෙන විටදී උන්වහන්සේ අලුත් ගිවිසුමේ පාස්කුවේ සත්‍ය සමග පැමිණිය යුතුයි. බොහෝ බොරු ක්‍රිස්තුවරු හා අනාගත වක්තෘවරු නැගිට තෝරාගනු ලැබුවන් පවා මුලා කරවන නිසා මතෙව් 24 අපට අවදි වන්න කියා අනතුරු අඟවා තිබෙනවා. එබැවින් දෙවිනිවරට පැමිණෙන ක්‍රිස්තුස් වහන්සේ ඒදන් උයනේදී නැති වූ ජීවනයේ සත්‍ය නිසකයෙන්ම නැවත පිහිටුවා අපට ඒ ජීවන වෘක්ෂයෙන් කෑමට දිය යුතුයි. එයනම් දූෂිත ඵල කෑමේ පාපයෙන් මරණයට නියම වූ මනුෂ්‍ය වර්ගයාව උන්වහන්සේට ගැලවිය හැක්කේ එවිට පමණක් නිසයි. නුඹලා මා කවුරුය කියා කියනවාද කියා ඇසූ දෙවියන් වහන්සේගේ විශාලතම ප්‍රශ්නයට පේතුරුස් විසින් ඔබ වහන්සේට සදාකාල ජීවනයේ වචනය ඇති නිසා මේ පොළොවට පැමිණි දෙවියන් වහන්සේ ඔබ විය යුතුයි කියා පැවසුවා. අදත් සෑම සියෝන් දරුවෙකුම ජීවන වෘක්ෂයෙන් ඔබ වහන්සේ සදාකාල ජීවනය දුන්න නිසා ඔබ දෙවියන් වහන්සේ විය යුතුය කියා පිළිතුරු දිය යුතුයි. එලෙස පිළිතුරු දෙන සෑම දරුවෙක්ටම දැන් යෙසායා 25 වන පරිච්ඡේදයෙන් දෙවියන් වහන්සේගේ පිළිතුරු සොයා බලමු. යෙසායා 25:6 සේනාවල ස්වාමින් වහන්සේද මේ කන්දේදී සියලු ජනයන්ට සාරූ දෙයින් මංගල්‍යයක් එනම් රසවත් මුද්‍රික පානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රික පානයෙන්ද මංගල්‍යයක් සාධනසේක. කන්ද ලෙස පෙන්වා දෙන්නේ සියෝන් කන්දයි. එහෙම නේද? උන්වහන්සේ මේ කන්දේදී සියලු ජනයන් කෙරෙහි වසා තිබෙන වැස්මත් සියලු ජාතීන් කෙරෙහි අතුරා තිබෙන තිරයත් නැති කර දමනසේක. උන්වහන්සේ මරණය සදාකාලයටම ගිල දැමූසේක. ස්වාමී වූ දෙවියන් වහන්සේ සියලු මුහුණු වලින් කඳුළු පිස දමනසේක. තමන් සෙනගගේ නින්දාවද මුළු පොළොවෙන් පහ කරනසේක. මක්නිසාද ස්වාමින් වහන්සේ ඒක කීසේක. යෙසායා 25:6 සඳහන් කළ පෙරූ රසවත් මුද්‍රික පානයෙන් වසර 1600ක් පුරාවට නොපැවැත් වූ පාස්කුවේ මිදිවුෂ ගැන පෙන්වා දෙනවා. ඊට හේතුව මරණය නැති කර දමනවා යයි දෙවියන් වහන්සේ පොරොන්දු මිදිවුෂ විය හැක්කේ පාස්කුවේ මිදිවුෂ පමණක්ම නිසයි. 9 වන පදය ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය. දෙවියන් වහන්සේ පැමිණ මරණය සදාකාලයටම නැති කරනේ දවසේදී කුමක් පවසනවාද? බලව මේ අපේ දෙවියන් වහන්සේය කියා පවසනවා. දැන් අපට පිළිතුරු ලැබී තිබෙනවා. නුඹලා මා කවුරුය කියා කියනවාද යන මහත් ප්‍රහෙලිකාවට පිළිතුරු අප ලබා ගත්තා. ඔබ වහන්සේ ජීවන වෘක්ෂයේ සත්‍ය සමග ප්‍රකාශ වූ නිසා ඔබ දෙවියන් වහන්සේය. පේතුරුස් වසර 2000කට පෙරදී ඒ පිළිතුර දුන්නා. ශුද්ධාත්මයන්ගේ යුගයේදී ඒ පිළිතුර ලබා දීමේ වාරයේ තිබෙන්නේ අපටයි. බලව මේ අපේ දෙවියන් වහන්සේය. අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමු. උන්වහන්සේ අප ගලවනසේක. පාස්කුවේ පෙරූ රසවත් මුද්‍රික පානයෙන් මරණය නැති කරන තැනන් වහන්සේට හැර කිසිවෙකුටවත් අපව ගලවා ගන්න බෑ. උන්වහන්සේ අපව ගලවා ගන්නවා. මේ තැනන් වහන්සේ ස්වාමින් වහන්සේය. අපි උන්වහන්සේගේ ගැලවීම ගැන ප්‍රීති සන්තෝෂ වන්නෙමු. අද මේ කවුරුන්ද? වරක් නැති වූ අලුත් ගිවිසුමේ පාස්කුවේ සත්‍ය නැවත පිහිටෙව්වේ කවුරුන්ද? සදාකාල ජීවනයට හා ස්වර්ග රාජ්‍යය වෙත ඇති මාර්ගය ඇරදුන්නේ කවුරුන්ද යන මහත් ප්‍රහෙලිකාවට පිළිතුරු අප ලබා ගත්තා. එනම් අපගේ ස්වර්ගීය පිය වූ ක්‍රිස්තුස් අන්සහෝන් වහන්සේ හා අපගේ නව යෙරුසලෙම් ස්වර්ගීය මෑණියන්ය. මරණය නැති කර දමන පෙරූ රසවත් මුද්‍රික පානයෙන් උන්වහන්සේලා මංගල්‍යයක් සූදානම් කළ නිසා උන්වහන්සේලා සැබවින්ම අපගේ දෙවියන් වහන්සේය. බලව මේ අපේ දෙවියන් වහන්සේය. අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමු. උන්වහන්සේ අප ගලවන සේක කියා බයිබලය පවසනවා.
සෑම අනාවැකියකම සාක්ෂි දරන දෙවියන් වහන්සේව අප සොයාගත් නිසා අප එම පිළිතුර දන්නා බැවින් අපට කරන්න තිබෙන්නේ එක් දෙයක් පමණයි. එය නම් පියාණන් හා මෑණියන් යන ඕනෑම තැනක උන්වහන්සේලා අනුව යාමයි. අප ඒ මාර්ගයේ යනවා නම් එළිදරව් 22 ලියා ඇති ආකාරයට අපට සිදුවන්නේ කුමක්ද? අප සදාකාලයෙන් සදාකාලයටම රජකම් කරනවා. අපට මේ සෑම මහිමයක්ම භුක්ති විඳීමට හැකිවන පිණිස පියාණන් හා මෑණියන් අපට මහත් ප්‍රහෙලිකාවක් ලබා දී පිළිතුරු සොයා ගැනීමට සැලැස්සුවා. සියෝන්හි සෙනගවන අප පියාණන් හා මෑණියන්ගේ මාර්ගයේ අනුගමනය කළ යුතුය. අද දේශනාව මම අවසන් කරන්න කැමති. ඔබට බොහොම ස්තුතියි.